අපි යන දරුවනේ පේපරේ සාකච්ඡාව ආරම්භ කරමු. මේක අපේ ඉස්කෝලේදී පේපරයක් අනාවරණ පරීක්ෂණේ පළවෙනි ගාන. ඒකේ තියෙන්නේ 6m වර්ග 4m කියන පද දෙකේ කුඩා පොදු ගුණාකාරය. මේකේ පුතේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කිව්වහම මුලින්ම කරන්නේ මෙන්න මේක. 6m වර්ගය ලියාගත හැකි 6 කියන්නේ දෙවරක් 3නේ. දෙවරක් 3 වරක් m වර්ගය කියලා ලියත හැකි. 4m කියන ලියත හැකි කොහොමද? 2 වර්ගය m කියන. අපිට අවශ්‍යයි රවුම් කරනවා. බලය වැඩි එක්කන රවුම් කරනවා. 2 වර්ගය 3 සහ m වර්ගය. මේව රවුම් කළාම මේ අගයන් විතරයි අපි ගන්න. අනිත් ඒවා ගන්න අවශ්‍ය නැහැ. කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 2 වර්ගය 3 m වර්ගය. අවසන් උත්තරේ එන්නේ 12යි m වර්ගය. ඔහොම ලිව්වනම් ලකුණු 2යි. හරි. ඊගාව ගානේ පුතේ දෙවෙනි ගාන 3යි b ගෙන් 1යි අඩු කිරීම b ගෙන් 5යි. දැන් මේ වගේ ගානක හරය අසමාන හින්දා අපිට සුළු කරන්න බෑ මෙහෙම තියාගෙන. අපි කරන්නේ හරය සමාන කරනවා. හරය සමාන කරන්නේ මේ අනික් තියෙන පදයක් 3ෙන් ගුණ කළා නම් හරි. 3යි b ගෙන් 1යි 3යි b ගෙන් 15යි. ළමයි මට මේකේ අවසන් උත්තරය කියන්න. මොකද ගොඩක් ළමයි වරද්දලා තිබ්බා ඒකේ අවසාන උත්තරේ. 3යි b ගෙන් ඍණ 14. අන්න හරි. 3යි b ගෙන් ඍණ 14 තමයි එන්න ඕනේ. සමහර ළමයි දාලා තිබ්බේ ධන 14. හරි. ඕක තමයි උත්තරේ. ඊළඟ දරුවනේ සමහතුරස්ත්‍රාකාර තහඩුවකින් මෙතන පුතේ මේ PQR කේන්ද්‍රික ඛණ්ඩය නෙමෙයි කපල ඉවත් කරලා තියෙන්නේ. කවුද? PQS. අපෙන් අහන්නේ SQ ඡාප දෙකනේ. SQ ඡාප දෙක 22 නම් සමහතුරස්ත්‍රාකාර ලෝහ තහඩුවේ පැත්තක දිග. මේක තමයි 22 හොඳේ. අපි දන්නවා මේකේ සූත්‍රය මොකද්ද? 25R 360න් අංශක 90 නැත්නම් 4න් 1 සමානයි 22යි. කොහොමයි ලියා ගන්න ඕනේ. එතකොට දෙවරක් 7න් 22 වරක් R වරක් 4න් 1 සමානයි 22යි. ඊට පස්සේ පුතේ මේව සුළු කරන්න. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි 2ට 2 ඒවා 1යි මේකට 11යි. දැන් පුතේ සමහර ළමයි මේ ගණන් භාගයක් හදලා වරදලා තිබ්බා. 7න් 11යි R සමානයි 22යි. දැන් මෙතනින් එහා කොහොමද අපි සුළු කරන්නේ මේ ගාන? 7න් 11යි r වැඩි කරනවා 11න් 7 ඊට පස්සේ 22ත් 11න් 7න් වැඩි කරනවා. රයිට්. දෙපැත්තම මේකේ පරස්පරයෙන් ගුණ කරනවා. එතකොට සුළු වෙලා මේ උත්තරය තමයි ලැබෙන්නේ. 11ට 11 කැපෙනවා 7ට 7 කැපෙනවා. R විතරයි මේ පැත්තේ 11ට 1යි 22ට 2යි. දෙවරක් 7 කියන්නේ 14යි. මෙන්න උත්තරේ.
හරිද පුතේ? ඔව් සර්. හතරවෙනි ගාන රූපයේ දැක්වෙන PQRS චතුරස්‍රයේ ලකුණු කර ඇති තොරතුරු අනුව අංග සමවන ත්‍රිකෝණ යුගලක් නම් කර එය අංග සමවන අවස්ථාව. දැන් මෙහෙම ගානක පුතේ දැන් සමහර අය හිතනවා මේ SPQ PQR ගන්න පුළුවන් කියලා. දැන් අපි බලන්න ඕනේ මොකද්ද ගන්න ඒ ගන්න හේතුව මොකද්ද කියලා. දැන් SP සමානයි QR ඒක හරි. PQ පොදු පාදයක් වෙයි. හැබැයි අපිට දීලා නැහැ මේකේ SQ PR සමානයි කියලා හෝ කෝණ සමානයි කියලා දීලා නැහැ. මේක දීලා තියෙන්නේ මෙන්න මේ විශාල කෝණය. මේ කෝණයට සමානයි කියලා විතරයි අපිට දීලා තියෙන්නේ. අපි බලන්න ඕනේ මෙන්න මේ කෝණ දෙක තියෙන ත්‍රිකෝණ මොනවද කියලා. මේ කෝණ දෙක අයත් වෙන ත්‍රිකෝණය. ඒ කෝණ දෙකක් තියෙන ත්‍රිකෝණ වෙන්නේ කවුද? එක්කෙනෙක් තමයි SPR. SPR ත්‍රිකෝණය ගත්තොත් පුතේ SP පාදය තියෙනවා PSR කෝණය තියෙනවා. අනික් පැත්තේ ත්‍රිකෝණය ගත්තොත් SRQ. මම ඒක පාට දෙකකින් මාක් කරලා පෙන්නන්නම් බලන්න. එක ත්‍රිකෝණයක් මෙයා. SPR. අනිත් ත්‍රිකෝණය මෙයා. දැන් පුතේ මෙන්න මේ ත්‍රිකෝණ තෝරා ගැනීම තමයි පළවෙනි පියවර. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් පුළුවන් කියනවා මේ කෝණයට මේ කෝණය සමානයි. මේ පාදෙට මේ පාද සමානයි. SR කියන්නේ පොදු පාදේ. එහෙනම් අපි ත්‍රිකෝණ නම් කරලා දෙන්න මෙහෙමයි. SPR ත්‍රිකෝණය හා SRQ ත්‍රිකෝණය. අංග සමන අවස්ථාව මොකද ළමයි? පාකෝපා. මේක ලකුණු හම්බෙන්නේ මේක ලිව්වට එකයි අවස්ථාවට එකයි. හරි. හරි. වෙන් රූපයට අනුව ඒ අනුපූරකයේ ඡේදනය B. කුලකය ලියන්නයි තියෙන්නේ. ඒ අනුපූරකයේ ඡේදනය B. අනුපූරකයේ ඡේදනය B නම් පුතේ අදාළ කුලකය වෙන්නේ කවුද? අදාළ කුලකය වෙන්නේ පුතේ ඒ අනුපූරකය කියන්නේ Aට අයත් නොවන හැබැයි Bට අයත්. උත්තරේ 6 7 විතරයි එන්න ඕනේ. මම මේ පාඩ කරන්නේ ඒ කැලේ. ඒක ආවත් දරුවෝ ලිව්වන ලකුණු දෙකයි. විදුලි උපකරණයක් ආනයනයේදී අය කරන තීරු බදු ප්‍රතිශතය 40%කි. රුපියල් 15000ක් වටනා විදුලි උපකරණයක් සඳහා අය කරන තීරු බදු මුදල කීයද? 15000 ගුණ කරනවා 140. රුපියල් 6000යි. ඔව් බලමු. 1504යි. දැන් මේ වගේ ගණන් වල පුතා මෙන්න මේ ක්‍රමයට එකක් දෙන්න. මේව ලිව්වට. අවසන් උත්තරයට ලකුණු දෙක කොහොමද දෙන්නේ? 6000යි හොඳේ. රුපියල් 6000යි. ඊළඟට සංඛ්‍යා ව්‍යාප්තියක උපකල්පිත මධ්‍යන්නේ 85ද අපගමන වල මධ්‍යන්නේ ඍණ 3 වේ.
සංඛ්‍යා ව්‍යාප්තියේ සැබෑ මධ්‍යන්නේ කීයද? දැන් පුතේ මධ්‍යන්නේ හොයන සූත්‍ර තියෙනවනේ. මධ්‍යන්නේ හොයන ක්‍රමයක් තමයි සිග්මා fx බෙදීම සිග්මා f. ඔය ක්‍රමය. දත්තවල එකතුව දත්ත ගානෙන් බෙදලා ගන්න ක්‍රමය. තවත් ක්‍රමයක් තමයි මධ්‍යන්නේ හොයන්න a ධන සිග්මා fd බෙදීම සිග්මා f කියන එක. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යන්නේ ධන අපගමන වල මධ්‍යන්නේ. දැන් අපේ මේ ගානේදී අහන්නේ මේ තියෙන්නේ a වල අගය. මේ තියෙන්නේ පුතා සිග්මා fd බෙදීම සිග්මා f කියන එක. ඒ කියන්නේ අපගමන වල මධ්‍යන්නේ. එහෙනම් මධ්‍යන්නේ හොයන්නේ කොහොමද අපි? අන්න අර සූත්‍රයට අනුව හොයන්නයි තියෙන්නේ. 85 එකතු කිරීම ඍණ 3. ඒ කියන්නේ 85 අඩු කිරීම 3. උත්තරේ 82ක් දැම්මනම් හරි. ළමයි හරිද ඒක? හෙලෝ. හරි සර්. ගොඩක් අයගේ වැරදි ඒ ගන්න. ඒකට හේතුව අර සූත්‍රයේ පාඩම් ගොඩක් අය උපකල්පිත මධ්‍යන්නේ වගුවක් දුන්නොත් උත්තරේ ගන්න දන්නවා. මෙහිම ඇහුවාම නිකන් පැටලෙනවා. 8 වෙනි ගාන. කේන්ද්‍රය O වූ වෘත්තයේ XYZ වෘත්තයේ මත පිහිටි ලක්ෂ 3කි. දී ඇති තොරතුරු ඇසුරෙන් එහි අගය. මුලින්ම මේ වගේ ගානක දත්ත මාක් කරගන්න. දැන් OZ සමාන වෙනවා OX ට. හේතුව කියන දරු. අරයක්. ඔව් වෘත්තයේ අරය. එහෙනම් මෙතන OZX කෝණය A නම් මෙයත් කවුද? ඒ හේතුව සමදීපා ත්‍රිකෝණ ප්‍රමේය. අන්න සමදීපා ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. ඊළඟට XZY කෝණය කීයද? XZY ඒ ධන 50. නැත. XZY කියන්නේ පුතේ අංශක 90යි. හේතුව අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් වෙනවා. ඒක 90යි. දැන් ඕගොල්ලෝ මම මෙතන දත්ත මාක් කළේ 90 ලකුණු කළොත් ලකුණක් දෙනවා හොඳේ. 90 ලකුණු කරලා තිබුණොත් ලකුණක් හම්බ වෙනවා. ඊළඟට මේක උත්තරේ ගන්න A එකතු කිරීම 90 එකතු කිරීම 50 කියන්නේ 180. මෙතන A ධන 140 සමානයි 180. A ධන 140 ඍණ 140. 180 ඍණ 140. උත්තරේ A කියන්නේ අංශක 40යි. සර් ඔව්. සර් ඔතන සර් ඒ ධන 50 සමානයි අංශක 90 කියලා අරගෙන හදන්න බැයිද? එහෙමත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරි. මම මෙතන මේ එකක් දැම්මේ හේතුව දැන් මෙතන කලින් එකක් දීපු හින්දා සාමාන්‍යයෙන් අංශක 40 තියෙන ලකුණු දෙකම හම්බ වෙනවා. මිනිසුන් 12 දෙනෙක් දින 3කදී කරන වැඩ ප්‍රමාණය. මිනිසුන් දින මිනිස් දින. මිනිසුන් 12යි දින 3යි ඒ කියන්නේ මිනිස් දින 36යි. මෙන් දෙගුණයක වැඩ ප්‍රමාණය. එහෙනම් කීයද? දෙගුණයක් කියන්නේ කීයද දරු? 36 දෙකක් කියන්නේ 72යි. දින 8කින් නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන. x ගුණ කිරීම 8.
එතකොට 8x කියන්නේ 72යි. 8ෙන් බෙදුවාම x කියන්නේ 9යි. මිනිසුන් 9 දෙනෙක් ඕනේ. දහවෙනි ගාන 6x වර්ග අඩු කිරීම 7x ධන 2 සාධක වලට වෙන් කළ විට මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. a සහ b හි අගය. අපිට මේක මෙහෙමත් ගන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් 6x වර්ගය හැදෙන්නේ මේ දෙන ගුණ වෙලානේ. එතකොට 2x ගුණ කිරීම ax කියන්නේ 6x වර්ගය වෙන්න ඕනේ. මෙතන එන්නේ 2ax වර්ගය අතන 6x වර්ගය. දෙපැත්තම 2x වර්ගයෙන් බෙදුවා නම් a කියලා කියන්නේ 3යි නේ පුතා. ඔව් සර්. හරි. ඊළඟට b වල අගය හොයනකොට අපිට පුළුවන් මෙහෙම. මේ දෙන්නේ ගුණිතය බලන්න. එන්න ඕනේ ධන 2. ඍණ 1 ගුණ කිරීම b කියන්නේ ධන 2යි. දෙපැත්තෙන් බෙදා ඍණ 1. b කියලා කියන්නේ ඍණ 2යි. ඔන්න අගයන් 2. ඔය උත්තරේ තමයි එන්න ඕනේ. ධන 3යි ඍණ 2යි. එකොළොස්වනි ගාන එක්තරා සංඛ්‍යාවක වර්ගමූලය පළමු සන්නිකර්ෂණයට 4.5කි. එම සංඛ්‍යාව තෝරා ලියන්නලු. කරන්නේ මෙච්චරයි. 45 ගුණ කරලා බලමු 45න් කීයද කියලා. 25න් 5යි දෙකක් ඉතුරුයි. 4 වරක් 20.2.5යි. 22. මෙතන බිඳුවක් දාගෙන 20න් බිඳුවයි දෙකක් ඉතුරුයි 18යි. 5යි 2යි බිඳුවයි 2යි. ඔව් දුව හරි 20.2.5යි. එහෙනම් උත්තරේ 20 තමයි. දොළොස්වෙනි ගාන පහත් සඳහන් ප්‍රකාශ සත්‍ය නම් හරි ලකුණද අසත්‍ය නම් වැරදි ලකුණද ඉදිරියේ ඇති කොටුව තුල සලකනු කරන්න. සමාන්තරාශ්‍රයක විකර්ණ දිගින් සමාන වේ. හරිද වැරදිද? සමාන්තරාශ්‍රයක විකර්ණ දිගින් සමානයිද? වැරදි. ඔව්. දැන් සමහර අය හිතනවා මේක හරි කියලා. හරියන්නේ කොහොමද? මේ බලන්නකො මේ පේනවනේ. කොටයි කියලා එක්කෙනෙක්. මෙයා කොටයි මෙයා දිගයි. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. ඕනෑම සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. දැන් ඍජු කෝණාශ්‍රයක් වගේ ගත්තොත් නම් සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒ ඇරෙන්න අනික ඒවා එහෙමද? නැහැ. එහෙනම් ඒ ප්‍රකාශයත් වැරදි. ඕනෑම එකක වෙන්නේ නැහැ. ඔන්න වෘත්ත චතුරස්‍ර වගේ නම් වෙනවා. රොම්බසයක පාද 4ම දිගින් සමාන වේ. ඒක මොකද වෙන්නේ? රොම්බසයක් කියන්නේම ඒක හරි. පාද 4ක් සමාන දිගින් සමාන චතුරස්‍රයක්නේ. හරි. ඒක හරි. වැරදි හරි තමයි තියෙන්න ඕනේ. ඔය තුනම Sir. හරිනම් ලකුණු 2යි. කියන්න. සර් මේ මගේ පළවෙනි එක නැතුව අනිත් දෙක හරි එතකොට ලකුණු ලකුණයි 1යි. නේද? 1යි. හරි දෙකක් sir. තුනම හරිනම් ඒ කියන්නේ තුනම හරි කියන්නේ මුල් දෙක වැරදි දාලා අවසාන එක හරි දාලා ඒ ටික ඔක්කොම හරිනම් ලකුණු 2යි. දෙකක් හරිනම් 1යි. එකක් හරිනම් ලකුණු නෑ පුතා. ඊළඟට තියෙන්නේ විසඳන්න. මේකේ පුතේ x සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුව.
එතකොට x සමානයි බිඳුව හෝ මෙතන x ධන 1 ධන 1 අයින් කළාම x සමානයි ඍණ 1. එහෙනම් උත්තර වෙන්නේ x සමානයි බිඳුව හෝ x සමානයි ඍණ 1. උත්තර දෙකට ලකුණු දෙක. හරිද පුතේ? හරි සර්. හරි. දා 4 වෙනි එකත් පුතා 10 වසරේ කියලා දෙන ගානක්. ඒ කියන්නේ 10 වසරේ වෘත්තයක කෝණ කියන පාඩමේ තියෙන තමයි මේක තියෙන්නේ. O කේන්ද්‍රය වන වෘත්තය මත පිහිටි ABC ලක්ෂ්‍ය ආකල විට සම්පාත ත්‍රිකෝණයක් ලැබේ. දැන් මේ තියෙන්නේ ABC කියන්නේ සමපාත ත්‍රිකෝණයක්. සමපාත ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක අගය කීයද දරුවෝ? hello අංශක සමපාත ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක අගය කීයද? 60යි. අංශක 60යි. අභ්‍යන්තර කෝණයක් 60යි. ACB 60 නම් AOB කීයද? 120යි. හේතුව කේන්ද්‍රයේ ආපාතනය වන කෝණය. වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතනය වන කෝණය එම ඡාපය මගින් ඉතිරි ඡාපය මත ආපාතනය වන කෝණයමින් දෙගුණයකි. දැන් මෙතන AB මගින් කේන්ද්‍රය මත කෝණයක් ආපාතනය කරනවා AOB. AB ඡාපය මගින්ම ඉතිරි ඡාපය මත ACB ආපාදනය කරනවා. ප්‍රමේයෙන් කියවෙන්නේ මෙන්න මේ 60 වගේ දෙගුණයක් තමයි ABO කෝණය කියන්නේ. ඒ වගේම පුතා AOB කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. හේතුව AO සහ OB කියන්නේ අරය. එහෙනම් මේ කෝණ දෙක සමානයි. මම මේකට දාගන්නවා x කියලා වන්න. දෙන්නම x වෙනවා. x එකතු කිරීම 120 කියන්නේ 180යි. 2x 120යි 2x ධන 120 ඍණ 120 180 ඍණ 120 2x කියන්නේ අංශක 60යි. දෙකෙන් බෙදුවාම x කියන්නේ දරුවනේ අංශක 30යි. එහෙනම් ABO කියන්නේත් අංශක 30යි. මේ මෙතන 120 දැම්මොත් රූපෙට ලකුණක් හම්බ වෙනවද? ලකුණු කරලා පෙන්නුවොත්. සර් මට Okay. පොඩ්ඩක් ගාන චුට්ටක් පේනවද? කීවෙනි ගානද? 11 වෙනි ගාන. හරි සර් thank you. හරි. දැන් මේ 14 වෙනි ගාන ලකුණු තුනක් එම හම්බ වෙන්නේ නැහැ. දෙකයි හම්බ වෙන්නේ. මම අර රූපේ ලකුණු කරලා තියෙන්නේ 120වත් දැම්මොත් ලකුණක් හම්බ වෙනවා. 30 හොයලා තිබ්බොත් ලකුණු දෙක කොහොමවත් හම්බ වෙන්නේ. හරි. 15 වෙනි ගාන. ඛණ්ඩාංක තලයේ දැක්වෙන AB රේඛාවේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ පුතා y කැපෙන තැන. එහෙනම් උත්තරේ කීයද මෙති? ධන 1යි. ඊට පස්සේ අපිට තියෙන්නේ අනුක්‍රමණය හොයන්න. මම මේ කලුණුත් කියලා දුන්නා ඔයගලන්ට. අනුක්‍රමණය කියන්නේ පුතා y ඛණ්ඩාංක අන්තරයක් බෙදීම x ඛණ්ඩාංක අන්තරයක්. මේ තියෙන්නේ. මෙන්න මම තෝරගත් ත්‍රිකෝණය. මේකේ y ඛණ්ඩාංක අන්තරය වෙන්නේ 7න් අඩු කරනවා එකක් 6යි. x ඛණ්ඩාංක අන්තරය වෙන්නේ පුතේ 3න් අඩු කරනවා බිඳුවක් ඒ කියන්නේ 3ම තමයි.
එහෙනම් අනුක්‍රමණය කියන්නේ කීයද දරුවෝ? 6 බෙදීම 3. උත්තරේ 2යි. ළමයින්ට පැහැදිලිද? හෙලෝ. ගැටලුවක් නම් අහන්න. පැහැදිලි සර්. අන්තක්ඛණ්ඩයට ලකුණයි අනුක්‍රමණයට ලකුණයි. excuse me sir. ඔව්. 14 වෙනි ගාන පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද? හරි සර්. 16 වෙනි ගාන ත්‍රිකෝණාකාර මුහුණතේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 30ක් වූ ත්‍රිකෝණ ප්‍රිස්මයක පරිමාව 450ක් වේ. ප්‍රිස්මයේ දිග දැන් පුතේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක ඔන්න ප්‍රිස්මයක් තියෙනවා. ප්‍රිස්මයක පරිමාව හොයන්නේ පුතා හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග. දැන් මේක 30යි. දිග L ගමුකෝ. පරිමාව 450යි. හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග සමානයි පරිමාව. හරස්කඩ වර්ගඵලය 30යි. දිග L පරිමාව 450යි. 30යි L 30න් බෙදනවා 450 30න් බෙදනවා. L කියලා කියන්නේ 15යි සෙන්ටිමීටර්. හරිනේ පුතේ. පහළවයි කියලා තමයි එන්න ඕනේ. ඊළඟට 17 වෙනි ගාන 2x ඍණ 4 ධන 4 1 ධන 4 උත්තරේ එන්නේ 2x කුඩයි හෝ සමානයි 5යි. 2x දෙකෙන් බෙදනවා 5ත් දෙකෙන් බෙදනවා. x කුඩයි හෝ සමානයි 2.5යි. x කුඩයි හෝ සමානයි 2.5යි. දැන් මේ අසමානතාව විසඳුමක් ලකුණක් හම්බ වෙනවා. අපෙන් අහන්නේ ධන නිකිල දෙකක්. උත්තරේ එන්නේ 1 සහ 2. 2.5 වල අඩු ධන නිකිල වෙන්නේ 2යි 1යි. ලේසි ගණන් ඉතින් ඔයගලන්ට. 18 වෙනි ගාන රූපයේ දැක්වෙන දත්ත අනුව AB හා XY අතර සම්බන්ධයක් ලියන්නලු. දැන් මේක 11 ළමයි දන්නවා. AB හා XY අතර සම්බන්ධය. ABD ත්‍රිකෝණය ගත්තාම පුතේ ABD ත්‍රිකෝණය ගත්තාම AD පාදයේ මධ්‍ය ලක්ෂය X BD පාදයේ මධ්‍ය ලක්ෂය Y. එහෙනම් XY සහ AB අතර සම්බන්ධතා දන්නවා ඔයගොල්ලෝ. සම්බන්ධතා දෙකක්ම දන්නවා. මොකද්ද? XY සමාන්තරයි AB. අනික් සම්බන්ධය මොකක්ද දරුවෝ? XY සමානයි AB න් කොච්චරද?
ප්‍රමේය පාඩම් නැද්ද? භාගයක් ඔව් භාගයයි AB. ප්‍රමේය කොහොමද කියන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර ඉන් හරි අඩකි. නේද? දිග ඉන් හරි අඩකි. ඊළඟට XB y කෝණයේ අංශක 30යි. XB y කෝණයේ අංශක 30යි. මේ කෝණයේ අංශක 30යිලු. දැන් XBD ත්‍රිකෝණය ගත්තොත් මෙයා 30 නම් මෙයත් අංශක 30යි. සමදීපාත් ත්‍රිකෝණ. හරිද දරුවනේ? ඊළඟට ඕගන්න පේනවා ඇති AB සුළු ඡාපයෙන් මෙන්න මෙතන D වල හැදෙන කෝණය ADB ඒ ඡාපයෙන්ම C වල හැදෙන කෝණය ACB. මේ දෙකේ විශාලත්ව ගැන මොකද කියන්නේ? හෙලෝ මේ මොන කෝණද? එකම ඛණ්ඩේ එකම ඛණ්ඩයේ කෝණ. ACB කෝණය සමාන වෙනවා ADB කෝණයට. හේතුව එකම ඛණ්ඩයේ කෝණ. ඊළඟට ඒ නිසා ACB කියන අංශ කීයද? අංශක 30යි. දැන් මෙතන සම්බන්ධතා එකක් ලිව්වා නම් ලකුණු 1යි. මෙතන අංශක 30 කියලා ලිව්වා නම් ලකුණු 1යි. වෙනි ගාන. සමගාමී සමීකරණ යුගල විසඳීමකින් තොරව. දැන් විසඳීමෙන් තොරව කිව්වම සමහර අය xy හොයනවා. විසඳීමෙන් තොරව නම් හොයන්න අවශ්‍ය නැහැ. හොයන්න නැතුව තමයි කරන්න ඕනේ. මේක හොයනවා නම් හොයන්නේ මෙහෙමයි. එක්ක සමීකරණ දෙකම එකතු කරනවා. එක්ක සමීකරණ දෙකම අඩු කරනවා. මම මෙහෙම කරන්නම්. මේකේ ධන අවස්ථාවක් ගන්න හින්දා අපි එකතු කරලා ගමු. 3x ඍණ y එක සමීකරණයයි 2යි එකතු කරමු. එකතු කිරීම x ධන 5යි y සමානයි 2යි 10යි එකතු කරමු. මෙතන එනවා 4x එකතු කිරීම 4y සමානයි 12යි. දැන් 4x දෙකෙන් 4ෙන් බෙදුවා 4y 4ෙන් බෙදුවා 12ත් 4ෙන් බෙදුවා. x ධන y කියන්නේ පුතාලා 3යි. ළමයි හරි නේද ඒක? හෙලෝ 3ක් ආවද? ඇවිත් නැත්නම් හදාගන්න. 20 වෙනි ගාන. පළමු පදය 3ද පොදු අන්තරය 2ද වන සමාන්තර ශ්‍රේණියක අවසාන පදය 31 වේ. පළමු පදය 3යි පොදු අන්තරය 2යි. කියන්නේ A කියන්නේ 3යි D කියන්නේ 2යි. අවසාන පදය කියන්නේ TN ඒක 31යි. 31යි. අපෙන් අහන්නේ පද ගණන. කියන්නේ n තමයි අහන්නේ කීයද කියලා. සූත්‍රය තමයි TN සමානයි A ධන n ඍණ 1යි D. TN කියන්නේ 31. 3 ධන n ඍණ 1යි D කියන්නේ 2යි. 31 සමානයි 3 ධන 2යි n ඍණ 2. 31 සමානයි 1 ධන 2යි. 31 ඍණ 1 1 ධන 2යි n ඍණ 1. දැන් බලන්න පුතේ 30 සමානයි 2යි. ඔන්න ලියත හැකි 2යි n සමානයි 30 කියලා ලියත හැකි.
n කියන්නේ 15. හරියට සූත්‍රය දන්නව නම් ඊට පස්සේ ඉතින් සමීකරණයක් විසඳීම තමයි තියෙන්නේ. හරිද දරුවනේ? හෙලෝ. Hi, sir. හරි. ඒකෙන් පස්සේ පුතා පැයට කිලෝමීටර 54ක වේගයෙන් ගමන් කරන වාහනයක වේගය තප්පරයට මීටර වලින් අහනවා. අපිට කරන්න තියෙන සරල දෙයක් අපි දන්නවා ඒක පැයට කිලෝමීටර තප්පරයට මීටර කරන්න අපි ක්‍රමයක් කියලා දුන්නා ඔයගලන්ට. ඒ තමයි පැයට කිලෝමීටර වලින් තියෙන අගය ගුණ කරන්න කිව්වා 18න් 5න්. මතකද දන්නේ? මේකේ අනිත් පැත්ත පාවිච්චි කරන්න කිව්වා තප්පරයට මීටර තියෙනවා නම් පැයට කිලෝමීටර කරන්න 5න් 18න් ගුණ කරන්න කිව්වා. දැන් මේ කරන්න තියෙන ඔයගලන්ට 54 මේ ගුණ කරන්න ඕනේ 18න් 5යි. ඒ කියන්නේ 54 18න් බෙදලා 5න් ගුණ කරනවා. 18ට 1යි 5 50ට 3ක් වෙනවා. 3 වරක් 5 15යි. උත්තරේ 15යි ms ඍණ 1. එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. 54යි පැයට කිලෝමීටරනේ තියෙන්නේ. ලවය තියෙන්නේ කිලෝමීටර, හරය තියෙන්නේ පැය. එහෙනම් මේක දැන් අපි මීටර සහ තප්පර කරන්න 54 ගුණ කරන්න 1000යි. පැය තප්පර කරන්න 1 ගුණ කරන්න 3600යි. මේක සුළු කරාමත් 15 ලැබෙයි. ඔය ක්‍රම දෙකෙන් ඕනේ ක්‍රමයක් හරි. හරි. ඊළඟට විසි දෙක A හා B යනු අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර. බහිෂ්කාර නම් මොකද පුතේ වෙන්නේ? බහිෂ්කාර නම් මොකද වෙන්නේ? බහිෂ්කාර වේ මම ඉගෙනුවා ඔයගලන්ට. බහිෂ්කාර වේ ඡේදනය හෙලෝ මම ඔක පාඩම් තියාගන්න කිව්වේ වේ නම් නොවේ නොවේ නම් වේ. බහිෂ්කාර වේ නම් ඡේදනය නොවේ. බහිෂ්කාර නොවේ නම් ඡේදනය වේ. දැන් මෙතන A හා B යනු අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිත් දෙකක් නම් ඕකේ ඡේදනයක් නැහැ. ඡේදනයක් නැත්තම් ඡේදනය අභිශුන්‍යයි. A මේලය B කියන්නේ PA මේලය B කියන්නේ PA එකතු කිරීම PBමයි. එහෙනම් 4න් 1 එකතු කිරීම 3න් 1. 12න් 3යි 12න් 4යි. අවසන් උත්තරේ 12න් 7යි.
හරියට ලියා ගන්න. මතක තියාගන්න. 23 වෙනි ගාන. AB වෘත ජායකි OX යනු AB ජායට ඇඳි ලම්බය වේ. එහෙනම් මේක සමච්ඡේදලා තියෙනවා. AB 16යි 16 කියන්නේ මේ කොටසක් 8යි. OX 6යි අරය සොයන්න. අරය ඔය තියෙන R කියන. කෙලින්ම දාමු පයිතගරස්. R වර්ග සමානයි 6 වර්ග දාන 8 වර්ග. 36යි 64යි. 100යි. R වර්ගයේ 100යි R කියන්නේ 10යි. මෙතන මේ 8 දාලා තිබ්බත් ලකුණක් හම්බ වෙනවා රූපය ඉඳලා හොඳ. ඊළඟට 24 වෙනි ගාන. ගමන් කරන බස් රථයක චලිතයට අදාළ දුරකාල ප්‍රස්ථාරයක් රූපයේ දැක්වේ. අවසාන මිනිත්තු 30 තුල බස් රථය ගමන් කළ වේගය සොයන්න. අවසාන මිනිත්තු 30 මේ තියෙන වේගය. වේගය කියන්නේ පුතා අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංක අන්තරයක් බෙදීම x කණ්ඩාංක අන්තරය. මේකේ y කණ්ඩාංක අන්තරය ගන්න 50න් 30 අඩු කරලා 20යි. x කණ්ඩාංක අන්තරය හොයන්නේ 70න් 40 අඩු කරලා 30යි. මෙන්න මේ ක්‍රම වලට උත්තරේ ගත හැකියි ඔයගලන්ට. වේගය. ඕන්නම් පුළුවන් මෙහෙම. 20 බෙදීම 30. 20 30න් බෙදුවා 3න් 2යිනේ. මේක එන්නේ පුතා මිනිත්තුවට කිලෝමීටර්. ඔහොම ලියන්නත් පුළුවන් උත්තරේ. තව තියෙනවා. මෙතන මිනිත්තු 30ක් කියන්නේ පැය භාගයක්නේ. 0.5ක්. 20 බෙදීම භාගය. නැත්තම් 20 බෙදීම භාගය 20 ගුණ කිරීම 1න් 2. පැයට කිලෝමීටර් නම් 40යි. ළමයි හරිද? හෙලෝ. ළමයින්ට අහනවද? හරි සර්. හරි. තවත් ක්‍රමයක් තමයි ඔන්නම් පුළුවන් තප්පරයට කිලෝමීටර ගන්නත් පුළුවන්. එහෙම ක්‍රම තියෙනවා කියන්නේ සුළු කිරීම කළා ගන්න පුළුවන්. Tamanට කැමති ආකාරය. ඔන්නම් තප්පරයට මීටර කරන්නත් පුළුවන්. ඒක කරන්නේ මෙච්චරයි. 20 කියන එක ගුණ කරනවා 1000යි. 20000යි. බෙදනවා. මේක තප්පර කරන්න 30 ගුණ කරනවා 60. තප්පර වෙනවා. උත්තරේ 100 බෙදීම 9යි. මේක තප්පරයට මීටර. එහෙම නැත්නම් මෙතන එනවා 9ට 1යි 10ට 9යි 1යි. ආයි 10ට 1යි. 11.1යි. මේ ක්‍රම තුර හැර වෙනත් ක්‍රම වලට ගත්ත කවුරුත් ඉන්න උත්තරේ. Tamanට ආපු උත්තරේ මේ ක්‍රම තුනටම නැත්තම් කියන්නකෝ. හරි. 25 වෙනි ගාන.
PQ යනු ABට නියත දුරකින් පිහිටි ලක්ෂයක පතය වේ. දැන් මේක සමහර අය වරද්දගෙන තිබ්බා. PQ යනු ABට නියත දුරකින් පිහිටි ලක්ෂයක පතය වේ. එම පතය මත පිහිටන්නා ඌද. ඒ කියන්නේ PQ මත පිහිටන්නා ඌද. A හා Qට සමදොරින් පිහිටන ලක්ෂයක්. A හා Qට සමදොරින් නම් අඳින්න ඕනේ ලම්බ සමච්ඡේදකය. A හා Q ගේ. ලම්බ සමච්ඡේදකය ඇන්දවම. ඒක ඇන්දහම ඒක PQ මත පිහිටන්නේ M මෙතන. ලම්බ සමච්ඡේදය 1යි M ලකුණු කරාට 1යි. ගොඩක් අය M මාක් කරන්නේ මේ AQ අස්ස. AQ මත තමයි M මාක් කරලා ගොඩක් අය තියෙන්නේ. ලකුණු 50න් දාගන්න කීයක් තියෙනවද කියලා. හරි දරුවනේ. hello අපි ඊළඟට යනවා පුතේ දෙවෙනි ගානට. දෙවෙනි කොටස B කොටසට. අපි දෙවෙනි කොටස කරමු පුතාලා. ආනයනය කරන ලද තිරිඟු පිටි තොගයකින් පහෙන් දෙකක් දකුණු පළාතටත් ඉන්පසු ඉතිරියෙන් හතරෙන් එකක් බස්නාහිර පළාතටත් යවන ලදී. දකුණු පළාතට යවූ පසු ඉතිරි භාගය මුළු තිරිඟු පිටි තොගයෙන් කවර භාගයක්ද අහන්න. උත්තරය ගන්නේ කොහොමද පුතේ? ළමයි හොයන්නේ කොහොමද? පහෙන් දෙකක් අඩු කරනවා. ඔව් ඉතුරු ගාන හොයන්නේ එහෙමනේ. හරි බලමු. එකකින් නැත්තම් පහෙන් අඩු කරනවා පහෙන් දෙකක්. පළවෙනි පියවර. උත්තරේ පහෙන් 3යි. පහෙන් 3 ලිව්වට ලකුණු 1යි. ඊළඟට බස්නාහිර පළාතට යවූ පසු ඉතිරි තිරිඟු පිටි ප්‍රමාණය මුළු තිරිඟු ප්‍රමාණයෙන් කවර භාගයක්ද? බස්නාහිර පළාතට යවුවට පස්සේ ඉතිරි ගාන කොච්චරද? දැන් මේ තියෙන්නේ දකුණු පළාතට යවුවා. පහෙන් දෙකක්. ඉතිරියෙන් හතරෙන් එකක් බස්නාහිර. එහෙනම් බස්නාහිරට යවපු ගාන කොච්චරද? බස්නාහිරට යවන්නේ පහෙන් 3න් 4න් එකක්. හරිද දරුවනේ? විස්සෙන් 3යි. හරිද ළමයි? හරි. දැන් මේ අහන්නේ
බස්නාහිර පළාතට යවූ තිරිඟු ප්‍රමාණය මුළු තිරිඟු පිටි තොගයෙන් කවර භාගයක්ද 20න් 3යි. ළමයි හරිද ඒක? හරි. ඊට පස්සේ පළාත් දෙකටම යවූ පසු ඉතිරි තිරිඟු පිටි වලින් 9න් 4ක් ගබඩා කරන ලදී. එය මුළු තිරිඟු පිටි තොගයෙන් කවර භාගයක්ද අහනවා. පළාත් දෙකටම යවූ පසු ඉතිරි ඉතිරි කොච්චර බලමු. ඉතිරි ගාන වෙන්නේ පුතා බලන්න මේ 20න් 3ක් නේ යවන්නේ බස්නාහිරට. ඊට කලින් තිබි 5න් 3ක් ඉතිරි වෙලා. 5න් 3ෙන් අඩු කරන්න 20න් 3ක්. එතකොට එනවා ඉතිරි ගාන මේක 20න් නම් 9යි 20න් 3යි. ඉතිරි වෙන්නේ 12යි නේ. 20න් නම් 12යි 20න් 3යි. ඉතුරු වෙන්නේ 20න් 9යි. හරිද? එහෙනම් ගබඩා කලේ කොච්චරක්ද? 20න් 9ෙන් 4ක් තමයි ගබඩා කරන්නේ. 20න් 9 ගුණ කිරීම 9න් 4 ඒ කියන්නේ පුතා 20න් 4ක් ගබඩා කරනවා. නැත්තම් 5න් එකක් ගබඩා කරනවා. අපහැදිලි නම් අහන්න පුතේ හොඳේ. විස්සෙන් 9 හෙව්වට ලකුණු 2යි 5න් එක නැත්තම් 20න් 4 හෙව්වට ලකුණු 2යි. ඔය පළාත් දෙකටම යවු ගන්න නම් මෙහෙමත් හොයත හැකියි. දකුණු පළාතට 5න් 3යි බස්සාහිරට 20න් 3යි ඔය දෙක එකතු කරලා මුළු එකෙන් අඩු කරලත් ඔය ගාන එනවා. හරි දරුවනේ බස්නාහිරට හෙලෝ තමයි හරිද? ළමයි අනතුරුව ඉතිරි වූ පිටි ප්‍රමාණය 24000ක් නම් ආනයනය කරන ලද පිටි ප්‍රමාණය කොහොමද අහනවා. එහෙනම් ඉතිරි පිච්ච ගාන හොයාගන්නේ පුතා 20න් 4ක් ගබඩා කළානේ. 20න් 9න් ඉතුරුනේ. 20න් 9ෙන් අඩු කරන්න 20න් 4ක්. මෙන්න ඉතිරි ගාන. 20න් 5යි. නැත්තම් 4න් එකක් ඉතිරි. ඉතිරි ගාන හෙව්වට එකයි. 4න් එකක් කියන්නේ 24000යි. එහෙනම් 4න් 4ක් කියන්නේ 24000 ඒව 4ක්. ටොන් 96000ක් ලැබේ. ලකුණු 2යි. 10න් දාගන්න කීයද කියලා. ළමයි හරිද? හෙලෝ ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ඔයගලන්ට.
හරි. දෙවෙනි ගාන තිලකවර්ධන මහතා බතික්සාර නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 5ක මුදලක් 112ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ වසරකදී ගෙවා නිම කිරීමට මූල්‍ය ආයතනයකින් ණයට ගනී. වසරක් අවසානයේ ගෙවීමට ගෙවිය යුතු පොලිය. එහෙනම් ලක්ෂ 5 ගුණ කරනවා 100ට 12. පොලිය වෙන්නේ රුපියල් 60000යි. මේකට එකයි මේකට එකයි. දෙවෙනි කොටස සාරියක නිෂ්පාදිත වියදම රුපියල් 2400කි 50%ක් ලාභ ලැබෙන පරිදි සාරියක් විකිණීමට ලකුණු කළ යුතු මිල වෙන්නේ එයා අපේක්ෂා කරන ලාභය තමයි 2400ට 150. කියන්නේ පුතා සුළු කළොත් මේක එන්නේ 1200යි. හොඳ. ඊළඟට එයා ලකුණු කරන්න ඕනේ 2400යි 1200යි. රුපියල් 3600ට තමයි එයා ලකුණු කරන්න ඕනේ. මේකට එකයි මේකට මේකට දෙකයි මේකට එකයි. $3600ට මාක් කරන්න ඕන. සාරියක් විකිණීමේදී රුපියල් 180ක වට්ටමක් ලබා දෙයි නම් වට්ටම් ප්‍රතිශතය හොයන්නලු. වට්ටම් ප්‍රතිශතය හොයන්නේ පුතේ 3600ට 180 නම් 100ට. 180 බෙදීම 36 උත්තරේ පුතා 100ට 5යි. 105යි. එක් සාරියක් විකිණීමේදී ලබන ලාභය වෙන්නේ යාට ලාභය තිබ්බ 1200ක් ඒකෙන් 180ක් අඩු කළා නම් හරි 1020ක් ලාභයි යාට. මේක තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි 3600 කියන්නේ විකුණුම් මිල එහෙන් අඩු කරා නම් හරි 2000 එයාට ගිය වියදම වෙන්නේ 2580. ඔය ක්‍රමයටත් පුළුවන්. ලකුණු 10න් දාගන්න කීයද කියලා. ගැටලුවක් තියෙ නම් අහන්න. එහෙම නැත්නම් මං ඉස්සරට ගණන් ටික කරලා යනවා. තුන්වෙනි ගාන රූපයේ දැක්වෙන බිත්ති සැරසිල්ලක ආකෘතයේ ABCD කොටස සමචතුරාකාර හැඩයෙන්ද CED කොටස අර්ධ වෘත්තාකාර හැඩති වේ. ABO හැඩතලය හැඳින්විය හැකි සුවිශේෂී නම් දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි ඍජුකෝණී ත්‍රිකෝණය. අනිත් එක තමයි සමද්විපාද ත්‍රිකෝණය. ඔය දෙකම හරි. ඔය දෙකෙන් ඕන එකක් තිබ්බනම් ලකුණක්. අර්ධ වෘත්තාකාර හැඩතලයේ ඡාපදිග සොයන්න. මේ තියෙන්නේ. ඡාපදිග හොයන්නේ කොහොමද? 5D දැම්මනම් හරි. හතෙන් 22 වරක් 14 වරක් භාගය. උත්තරේ ලැබෙයි මීටර් සෙන්ටිමීටර 22ක්.
හරි. ඊළඟට ABCD අර්ධ වෘත්තාකාර හැඩතලයේ සහ ABCD හැඩතලයේ වර්ගඵලය අතර අනුපාතය 11:28 බව පෙන්වන්න. එතකොට අර්ධ වෘත්තාකාරයේ වර්ගඵලය වෙන්නේ 5r වර්ගයෙන් භාගය 7න් 22 වරක් 14න් භාගය 7යිනේ 7 වරක් 7 වරක් භාගය මෙතන එන්නේ පුතේ 77යි වර්ග සෙන්ටිමීටර 77 සමහතුරාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ පුතා 14 වරක් 14 196යි ඒකේ පුතා අනුපාතය ගන්නකොට අපිට පුළුවන් මෙහෙම ලියන්න 77 අනුපාත 196 මේක සරල කළොත් 7න් බෙදුවොත් 11:28 ලැබෙයි. මේක හෙව්වට ලකුණු 2යි මේක හෙව්වට 1යි අවසාන උත්තරයට 1යි. මේකට 1. ඊළඟට දරුවනේ AOB හැඩතලයේ වර්ගඵලය 49ක් නම් බිත්ති සැරසිල්ලේ උස L සොයන්නද. දැන් දරුවෝ මෙතන කොටස නම් ප්‍රශ්නයක් නැහැ මේ කෑල්ල 7යි උස. මෙන්න මේ ලම්බ උස තමයි ප්‍රශ්නේ. ලම්බ උස දාගන්න h කියලා. ඒතර ආධාරකය වෙන්නේ 14යි. ආධාරකය 14යි ලම්බ උස h වර්ගඵලය 49. එන්නේ කොහෙන්ද? භාගය වරක් 14 වරක් h කියන්නේ 49. මෙතන එනවා 7h සමානයි 49. h කියන්නේ පුතා 7යි. එහෙනම් උස අපිට හොයත හැකි යටම කොටසේ තියෙන 7යි ඊළඟට 14යි ආයි 7යි. උස එන්නේ පුතේ 28ක් කියලා. ඕක තමයි උත්තරේ. මේකේ මේක ලිව්වට 1යි උත්තරේ ගත්තට 1යි 28 හෙව්වට 1යි. ලකුණු 10න් දාගන්න කීයක් තියෙනවද කියලා. ගැටලුවක් තියෙනවා නම් අහන්න. හතරවෙනි ගාන මුළු ලකුණු 60ක් ලබා දෙන ඔලිම්පියාඩ් ප්‍රශ්න පත්‍රයකට සිසුන් පිරිසක් ලබාගත් ලකුණු ප්‍රාන්තර ඇතුළත් වටප්‍රස්ථාරයක් පහක් දැක්වේ. එහි 50-60 ලකුණු ලැබූ සිසුන් සංඛ්‍යාව 30ක් වන අතර එම කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 30කි. කියන්නේ මේක 30යි. එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණය සොයා වටප්‍රස්ථාරයේ මත ලකුණු කරන්නලු. දැන් මේක නම් 90යි. හරි. දැන් අපිට පුළුවන් 2y හොයන්න පුතා. 2y කියන්නේ 30 ඒවා දෙකක් 60යි. ඊට පස්සේ x හොයන්න පුළුවන්. මෙතන 60යි. මේකත් 60යි.
x හොයන්නේ මෙහෙමයි. x දාන 30 දාන 90 දාන 60 දාන 60 360යි. එතන උත්තර එනවා පුතේ 60 2 120යි 240යි. x කියලා කියන්නේ පුතේ 360න් අඩු කළාම 240ක්. x කියන්නේ 120යි. හරි. ඔන්න තියෙනවා අගයන් ටික. ඒකේ පුතා මේ 60 හෙව්වට ලකුණු 1යි 120 හෙව්වට 1යි. හරි. දෙවෙනි කොටසේ එක් ලකුණු පාන්තර වලට අදාළ සිසුන් සංඛ්‍යාව සොයා පහත වගුව සම්පූර්ණ කරන්නලු. මේක ලේසි පුතේ මෙහෙම හොයන්න. දැන් අංශක 30ක් කියන්නේ දරුවෝ 4යිනේ. අංශක 30ක් කියන්නේ 4යි. එහෙනම් අංශක 60ක් කියන්නේ 30 ඒවා දෙකක්නේ. 4 වරක් 2 8යි. මේකේ ළමයි ගාන 8යි. මේකෙත් 8යි. අංශක 90 කියන්නේ 30 ඒවා 3ක් නේ පුතා. එහෙනම් 4 වරක් 3 12යි. මේක 12යි. 120 කියන්නේ දරුවෝ 30 ඒවා 4ක් නේ. කියන්නේ 4 වරක් 4 16. ඔන්න ඔය ආදී වශයෙන් තමයි එන්න ඕනේ. එතකොට බිංදුව 20 කියන්නේ පුතේ රූපෙන් බලන්න බිංදුව 20 කියන්නේ 8 දෙනයි. විස්ස 30 කියන්නේ 120 නේ 16යි. මෙතන එන්නේ 12යි 8යි. හරි. පුතාලා මෙන්න මේ හොයපු අගයන් වලට මේ සෑම එකකටම එක ගාන ලකුණු හම්බ වෙනවා. මේකට 1යි, මේකට 1යි, 1යි, 1යි. ඊට පස්සේ දරුවනේ ඉහත වගුවේ තොරතුරු ජාල රේඛයකින් දක්වන්නු. ජාල රේඛයක් කියන්නේ පුතේ ඔයගොල්ලෝ දන්නවා තීර ප්‍රස්ථාර වර්ගයක් අඳින්නේ අපි. ඒකෙදි ඔයගොල්ලෝ මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොනවද ඔයගොල්ලෝ දාන අගයන් ටික? දැන් මේක පටන් ගන්න බිංදුවෙන්නේ. බිංදුව. මේකේ තියෙන්න ඕනේ 10 20 කියලා හොඳ. මෙතන බිංදුව 10 20 30 40 50 60 70 ආදී වශයෙන් ගිහින් තියෙන්න ඕනේ. අපිට මේකේ මාක් කරත හැකි මේකේ උඩරිම තියෙනවා 16 2 4 6 8 10 12 14 බෑ. එහෙනම් පුළුවන් 4 ගාන යන්න. 4 8 12 16 20 24 ආදී වශයෙන් ලියන්න පුළුවන්. පළවෙනි පන්තියේ තියෙන්නේ බිංදුව 20 8 දෙනෙක් ඉන්නවා. බිංදුව 20 8 දෙනෙක් කියලා මෙතන 8ක් මාක් කළොත් වැරදි පුතා. හේතුව පන්ති ප්‍රාන්තර දෙකක් කියවෙනවනේ. ඒ හින්දා භාගයයි මාක් කරන්නේ. මෙන්න මේක තමයි පළවෙනි පන්ති ප්‍රාන්තරයට එන්නේ. බිංදුව 20. ඕම් ඔහම ඇදෙන්නේ. පළවෙනි ස්තම්භය. ඊළඟට බිංදුව 30 sorry 30 20 20 30 අතර ඉන්නවා 16ක්. ඒ 16 ඔන්න ඔහම ඇදෙන්න ඕනේ. දෙවෙනි තීරු. ඊට පස්සේ ඉන්නවා 12 දෙනෙක් 30 40. 12 ඔහම ඇදෙන්න ඕනේ. 40 50 ඉන්නවා 8 දෙනෙක් 8 ඔහම ඇදෙන්න ඕනේ. 50 60 ඉන්නවා 4 දෙනෙක් ඒ 4 ඔහම ඇදෙන්න. එතකොට මේකේ ඕගොල්ලෝ මේ වගේ ඇඳනම් ලකුණු එකක් හම්බ වෙනවා ඇඳට. නිවැරදිව අක්ෂ මාක් කළා නම් එකක් හම්බ වෙනවා ඒකට. ඊළඟ අපිට කියනවා
මේකේ අඳින්න කියලා සංඛ්‍යාත බහුවස්ත්‍රය. සංඛ්‍යා බහුවස්ත්‍රය කියන්නේ පුතේ මේ දත්තවල පන්ති ප්‍රාන්තවල හරි මැද අගේ අරන් මාක් කරනවා මෙහෙම. මෙතන ඍණ 10 තියෙනවද? හරි මැද. ඇඳලා යා කරනවා. ඔච්චරයි. ඒකේ ලක්ෂ මාක් කළාට එකයි අන්ත ලක්ෂයකට එකයි. ලකුණු දෙකයි. ලකුණු 10න් දාගන්න කීයක් ඒකේ ලකුණු තියෙනවද කියලා. බලන්න තමන් ඇඳපු ප්‍රස්ථාරයේ කොහොමද තියෙන්නේ කියලා. දැන් මේවට 10 ළමයින්ට ලකුණු නැතුව ඇති. ඒගොල්ලන්ට දාගත හැකි ලකුණු. ඊළඟ ගාන. දින 5ම පාසල පැවැත්වෙන සතියක ගණිතය හා විද්‍යාව විෂයන් සඳහා මාසික පරීක්ෂණ පැවැත්වීමට අදාළ අසම්පූර්ණ ලක්ෂ්‍ය ප්‍රස්ථාරය මෙහි දැක්වේ. නියැඳි අවකාශය ලද ලක්ෂ්‍ය ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්නලු මෙන්න මෙහෙම කතර දාලා තියෙන්න ඕන. මේවා කැපෙන දන කතර මාක් කරලා තියෙන්න ඕන. ඔච්චරයි. මේ කතර තිබෙන ලකුණු දෙකයි. ඊළඟට අපිට කියනවා ඒකේ පළවෙනි ගාන වශයෙන් දෙවෙනි ගාන වශයෙන් එකම දිනයකදී විෂයන් දෙකෙහිම මාසික පරීක්ෂණය. එකම දිනයක විෂයන් දෙකම. එහෙනම් දෙකම සවුන්දා, දෙකම අඟහරුවාදා, දෙකම බදාදා. ඔය තියෙන්නේ. එකම දිනයකදී විෂයන් දෙකම පැවැත්වීම. ඔන්න ඔහම රවුම් කරලා පෙන්ලා තියෙන්න ඕනේ. හරි. සිද්ධිය කොටුදැලේ දැක්වුවට එකයි. මේක මාක් කළාට එකයි. සම්භාවිතාව වෙන්නේ පුතා 25න් 5යි. එහෙම නැත්නම් 5න් 1යි. කොටුදැලේ දක්වා උත්තරේ ගන්න කියලා තියෙන්නේ. ඊගාව එක. ගණිතය පරීක්ෂණීය බදාදා දිනයේද විද්‍යා පරීක්ෂණය ඊට පසු දිනකදී පැවැත්වීම. ගණිතය බදාදා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ. ගණන් බදාදා මේ දවස් ටිකනේ. එතකොට විද්‍යාව වෙන දවස් දෙක තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. වෙන කිසි අවස්ථාවක් නැහැනේ. ගණන් බදාදා අනික් දෙක බ්‍රහස්පති සිකුරාදා වගේ දවසක. එහෙනම් තියෙන්නේ 25න් 2යි. සර් ඔව් කියන්න. කියන්න පුතේ. දෙවෙනි කොටසේ කොටුදැලේ ලකුණු කරන්නත් ඕනද සර්? ඔව් ඔව්. ඒකට ලකුණක් දෙනවා. මේ ගාන කියනවා නෙමෙයි. යන සිද්ධිය කොටුදැලෙහි දක්වා. නෑ සර් දෙවෙනි කොටස. මේකට. ඔව් ලකුණක් දීලා තියෙනවා ඒකට. කොටුදැලේ මාක් කළාට. මාක් කරන්න කියලා නෑනේ සර්. මේකට දාගන්න දෙකම. දෙකම එකට දාගන්න. හරි නේද? right. ඊළඟට ඊගාව එක.
බදාදා දිනයේ ගණිතය මාසික පරීක්ෂණය පැවැත්වීම හෝ නොවීමද සතියේ වෙනත් දිනයකදී විද්‍යා මාසික පරීක්ෂණය පැවැත්වීමටද අදාළ රුක්සටහන පහක් දැක්වේ. බදාදා දවසේ ගණිතය. එතකොට ගණන් පැවැත්වෙන්නේ සතියට එකපාරයි. බදාදා විතරයි. මෙතන පැවැත්වේ අවස්ථාවට ගණන් වලට සම්භාවිතාව කීයක් වෙයිද? පහෙන් කීයද පුතා උත්තරේ? ගණන් වලට. ගණන් වලට දාන්න ඕන කීයද? පහෙන් ගොඩක් ළමයි මේක වැරද්දුවා. පහෙන් එක එන්න ඕන ගණන් වලට. හේතුව ගණන් වලට රාන්තිනි කවද්ද? බදාදා. විද්‍යාවට අනිත් දවස් 4න් ඕන එකක් පුළුවන්. මෙන්න මේ රුක්සටහනේ අගයන් දෙක දැම්මට මේකට එකයි මේකට එකයි. ඊළඟට බදාදා දිනයේදී ගණිත පරීක්ෂණය පවත්වා වෙනත් දිනයකදී විද්‍යාව පරීක්ෂණය පැවැත්වීම. මේ තියෙන්නේ. පැවැත්වේ. පහෙන් එක ගුණ කිරීම 5න් 4. උත්තරේ එන්නේ 25න් 4යි. මේකට ලකුණු ගුණ කිරීම පියවරට 1යි උත්තරේට 1යි. 10න් දාගන්න කීයද කියලා. දැන් මේ දෙවෙනි ගානේ ලකුණු කරන්න කියලා නැති හින්දා මේකට දෙකම දාගන්න දෙවෙනි කොටසට. හරි. ඔයගොල්ලෝ පුතාලා එච්චරයි සාකච්ඡාව තියෙන්නේ 100න් ලකුණු දාලා මට ලකුණු ටික එවන්න කීයද තියෙන්නේ කියලා.